සුබ දවසක් ඔයාලා ඔක්කොටම. සරල රේඛාව කොටසේ කරන හතරවෙනි වීඩියෝ එක තමයි දැන් කරන්න යන්නේ. මීට කලින් මම වීඩියෝ තුනක් කතා කරා සරල රේඛාවක මූලික ආකාරය සහ කොහොමද එකෙන් විභාග ගණන් ටික ඇවිල්ලා දෙන්නේ කියලා. දැන් මේ වීඩියෝ එකේදී මම කරන්න යන්නේ කොහොමද අපි සරල රේඛාව පරාමිතිකව නිරූපණය කරන්න කියන එක. සරල රේඛාවක් අපිට පුළුවන් පරාමිතිකව නිරූපණය කරන්න. අපි බලමු මොකක්ද මේ පරාමිතික නිරූපණය කියන්නේ කියලා. අපි හිතමු එහෙම සරල රේඛාවක් තියෙනවා. අපි ඒකේ සාධාරණ ආකාරයෙන් කියන්නේ ax ධන by ධන c සමානයි බිඳුවයි. එතකොට මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා අපි සරල රේඛාවක් මේ විදිහට සාධාරණව නිරූපණය කරගන්න පුළුවන් කියලා. එතකොට දැන් මේ සරල රේඛාව අපිට පුළුවන් පරාමිතිකව නිරූපණය කරන්න. එතකොට ලියා ගන්න සරල රේඛාව පරාමිතිකව නිරූපණය කිරීම කියන මාතෘකාව. මේ මාතෘකාව යටතේ සරල රේඛාව පරාමිතිකව නිරූපණය කිරීම. ඒක තමයි අපේ මාතෘකාව වෙන්නේ. ඒ යටතේ මේ රූපය අඳ ගන්න. එතකොට මේක අඳ ගන්න. ඊට පස්සේ ලියන්න සරල රේඛාවක් පරාමිතිකව නිරූපණය කිරීමට සරල රේඛාවක් පරාමිතිකව නිරූපණය කිරීමට එම සරල රේඛාවේ අනුක්‍රමණය හා ඛණ්ඩාංකයක් දැනගත යුතුයි. අනුක්‍රමණය සහ ඛණ්ඩාංකයක් දැනගත යුතුයි. ඕක තමයි කන්ඩිෂන් එක. ඒ කියන්නේ මොකක් හරි සරල රේඛාවක් ඕනම සරල රේඛාවක් පරාමිතිකව නිරූපණය කරන්න ඕන නම් අනිවාර්යෙන් ඒ රේඛාවේ අනුක්‍රමණය සහ එක් ඛණ්ඩාංකයක් දැනගන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි බලමු මේ රේඛාව කොහොමද අපි පරාමිතිකව නිරූපණය කරන්නේ. හරිද? අලියන්න ax ධන by ධන c සමානයි බිඳුව රේඛාව. ax ධන by ධන c සමානයි බිඳුව රේඛාව පරාමිතිකව නිරූපණය කරන්න. හරි. එතකොට කොහොමද අපි මේකේ දැන් අපි කිව්ව කන්ඩිෂන් එක වගේ මොකද්ද? අනුක්‍රමණය සහ ඛණ්ඩාංකයක් ඕනේ. අනුක්‍රමණය සහ ඛණ්ඩාංකයක් ඕනේ. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය අපිට හොයාගන්න බැරි මේ විදිහට කොහොමද? y සමානයි mx + c වලට දාගත්තොත් මේක මෙයා ඒක අනුක්‍රමණයනේ m එකනේ. ඒකෝර අපි මෙයාවත් ඒ විදිහට හදා ගන්නවා. ඒක y සමානයි mx + c. ඒක මම මේ dy කියලා. මේකට අනිත් ටික ඍණ x ඍණ c විදිහට. y කියන්නේ එහෙනම් ඍණ a බෙදීම d x ඍණ c බෙදීම d කියලානේ. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ m සමානයි ඍණ a බෙදීම b. ඍණ a බෙදීම b. හරි. එතකොට මේක මත පොයින්ට් එකක් අපිට ඕනේ මොකක් හරි. අපි හිතමු මේ පොයින්ට් එක සාධාරණ කියලා x0 y0 කියලා. x0 y0 තමයි ඒකේ පොයින්ට් එක. එතකොට විභාගෙදී අපිට දෙන ගාන හැටියට අපිට පුළුවන් මේ x0 y0 හොයාගන්න. මම දැන් ඊළඟට කියලා දෙන්න උදාහරණයක් බලමු කොහොමද මේ x0 හොයාගන්නේ y0 හොයාගන්නේ කියලා. සමහරවිට අපිට දෙනවා මේ රේඛාව මත මේ ලක්ෂය තියෙනවා කියලා. එතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන්. සහ රේඛාවෙන් අපිට පුළුවන් මෙයාගේ අනුක්‍රමණය හොයාගන්න. ඒකට මේ විදිහට අපිට පුළුවන් මේකේ මොන අභිවාදයද ලක්ෂ්‍ය දිනන අනුක්‍රමණය තියෙනවා. හරි ලක්ෂ්‍ය දිනනවා අනුක්‍රමණය තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට y දින ලක්ෂ්‍යය y0 මම කලින් වීඩියෝ එකේදී කියලා තියෙනවා සරල රේඛාව නිරූපණය කරන්න පුළුවන් මූලික ආකාර 7ක් තියෙනවා. ඒකේ පස්වෙනි ආකාරය තමයි මම දැන් ලියන්නේ. කොහොමද y y0 සමානයි මතාව x දින x0. එතකොට ඔන්න අපි ගාව y0 එක තියෙනවා මෙතන මේ x0 එක මෙතන සහ m එක අපි දන්නවා ඍණ a බෙදීම d කියලා. x දින x0. එතකොට මම පුළුවන් මේ ඍණ එක මේ පැත්තට ගන්න. දැන් කලින් නම් මේ ගන්න හදුවා. දැන් පරාමිතික කරන්නේ මෙතන ඍණ a කියනවා. මෙතන ඍණ a ඒක මේ පැත්තට ගන්නවා බෙදලා. සහ මේක මේ ඍණ වරහන් දාමු අපි. මේක මේ මෙතන b එක කොහොමද තියෙන්නේ? මොකද කරන්නේ මේ ඍණ එක මෙතෙන් ගන්නවා. ඒකෝට a දෙකට ගන්නවා අපි t කියලා. මෙන්න මේ t තමයි පරාමිතිය වෙන්නේ. ඒකට අපි ඇත්තට පරාමිතියදී කරන්නේ තමයි අපි නොදන්න පද දෙකක් වෙනකොට තනි එක පදයක් තනි පදයක් විතරක් පාවිච්චි කරලා මේ සරල රේඛාවේ ගණනක් හදන එක තමයි කරන්නේ. ඇයි අපි සරල තනි දෙන්නෙක් වෙනකොට තනි එකක් පාවිච්චි කරන්නේ? අපි නොදන්න පද දෙකක් තියෙද්දි අපිට ඕනේ සමීකරණ දෙකක්. නොදන්න පද දෙකක් තියෙද්දි අපිට ඕනේ සමීකරණ දෙකක්. සහ දැන් එහෙනම් නොදන්න පද එකක් වගේ තියෙනවා නම් අපිට ඕනේ
එක සමීකරණයක් විතරනේ. එහෙනම් ඒක ලේසි කරගන්න තමයි මේ පරාමිතිය කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ. ඒකෝර අපි අර සමීකරණ දෙකක් හදනවට වඩා ලේසි තනි සමීකරණයකින් මේ t හොයාගන්න එක. ඊට පස්සේ t හොයාගත්තට පස්සේ ඊටු ටික අපිට නිකම්ම හොයාගන්න පුළුවන්. ඒතර අන්නේ හින්දා තමයි අපි පරාමිතිය කියන සංකල්පය පාවිච්චි කරන්නේ. හරි. ඒතකොට අපි බලමු දැන් මේ ටික ලියා ගන්න. හරි. මම මේ පැත්ත මකනවා. ඒතකොට මට පුළුවන් මෙතනින් මේක වෙනම සමාන කරන්න t ට මේ කොහොමද y න y0 සමානයි t. හරි අපි මෙතනින් දා සමානයි t. හරි. ඒ වගේ එතකොට මට පුළුවන් x ඍණ x0 ඍණ x ඍණ x0 බෙදීම b කියන්නේ t කියලා ලියන්න. හරි. y ඍණ y0 බෙදීම ඍණය කියන්නේ t නේ. මෙදෙන්න සමානයි. මෙදෙන්න සමානයි. එහෙනම් මේකට ඔය විදිහට තියන්න පුළුවන්. කොහොමද x ඍණ x0 බෙදීම b සමානයි t. හරි. එහෙනම් මට පුළුවන් මේ පැත්තට y y0 සමානයි නේ at. එහෙනම් y කියන්නේ y0 ධන y0 මෙහෙදී දාන වෙනවා. y0 ඍණ at විදිහට දෙනවා. ඒක s කියන එක ලියන්න පුළුවන්. x0 ධන at කියලා. එහෙනම් අපිට අර සරල රේඛාවට ඕනම සාධාරණ ලක්ෂයක් නිරූපණය කරන්න පුළුවන්. xy කියන සාධාරණ ලක්ෂය නිරූපණය කරන්න පුළුවන්. කොහොමද? x0 ධන dt කියලායි y0 ඍණ at කියලායි නිරූපණය කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඕක තමයි අපිට වෙන්න ඕන දේ. හරිද? මොකද අපිට මේ රේඛාව මත ඕනම ලක්ෂයක් නිරූපණය කරගන්න පුළුවන්. දැන් මේ x0 දන්නවා සහ b දන්නවනේ. y0 උත් දන්නවා. ඒවත් දන්නවනේ. දන්නේ නැති එකම එක්කෙනා t විතරයි. එතකොට අපිට t වෙනස් කර මේ රේඛාව පුරාවටම t වෙනස් කර අපිට පුළුවන් මේ රේඛාව මත ඕනම ලක්ෂයක් නිරූපණය කරගන්න. හරිද? ඕක තමයි ඇත්තටම පරාමිතියදී වෙන්නේ. මොකද අපි දැන් නොදන්න පද දැන් මේක ඇවිල්ලා මේ දෙකම දන්නවනේ. ඒකට මේකක් ලියලා තියෙන්නේ t වල ඉන්නේ. මේකත් ලියලා තියෙන්නේ t වල ඉන්නේ. ඒකට අපිට t හොයාගත්තා නම් නැති. එතකොට අපිට කණ්ඩායම් කියනවනේ. හරිද? උදාහරණයක් කරලා බලමු. සහ මේකේ තේරුම් ගන්න මෙතනදී අපි අඥාත පද කියන්නේ අපි නොදන්න විචලනය වෙන්නේ t. මෙතන ඒ විචලනේ tමයි. මොකද y0 a කියන එක දන්නවනේ. x0 b කියන එකක් දන්නවා. එතකොට t විතරනේ ඉතුරු වෙන්නේ. ඒ දෙන්න දන්නේ නැහැ. හැබැයි දෙන්නෙක් වෙනකොට ඔක්කොම ලියලා තියෙන t වල ඉන්න හින්දා එකක් හොයාගත්තා නම් ඇති. ඔන්න ඕක තමයි පරාමිතියේදී අපි කරන්නේ. හරි. එතකොට මේ t වෙනස් මේ t වෙනස් අපිට පුළුවන් මේ හැම ලක්ෂයක්ම නිරූපණය කරන්න. එතකොට ඇත්තටම t ගේ අගය වෙන්නේ ඍණානන්තය ඉඳලා ධනානන්තය වෙනකම් ගන්න පුළුවන් හැම අගයක්ම t ට ගන්න පුළුවන්. ඒක තමයි මෙතනදී විශේෂත්වය වෙන්නේ. සහ එතකොට මේ රේඛාවේ මේ අනන්තය මේ පැත්තේ ඉඳලා මේ හැම තැනටම ලක්ෂ මේවා කරන්න පුළුවන්. ලක්ෂ නිරූපණය කරන්න පුළුවන්. හරිද? මේක ලියා ගන්න. මෙහෙම තමයි අපි මේක මත සාධාරණ ලක්ෂය පරාමිතිකව නිරූපණය කරන්නේ. x0 ධන bt සහ y0 ඍණ at විදිහට. ලියා ගන්න. අපි බලමු උදාහරණයක්. උදාහරණයක් බලමු. 2x න 3y ධන 5 සමානයි බිඳුව රේඛාව පාරාමිතිකව නිරූපණය කරන්න. පාරාමිතිකව නිරූපණය කරන්න. 2x න 3y ධන 2 ධන 5 මේ 5 දියන්නේ 5 රේඛාව පාරාමිතිකව නිරූපණය කරන්න. එතකොට අපි දැන් මම කියවන වීඩියෝ එකේදී අපි ඉස්සරහ කියලාන්නේ කොහොමද මේ රේඛාව පාරාමිතිකව නිරූපණය කරන්න කියලානේ. එතකොට මම කිව්වා පාරාමිතිකව නිරූපණය කරන්න මට ඕනේ ලක්ෂයකුයි අනුක්‍රමණය කියලානේ. එතකොට දැන් මම මේ රේඛාවේ අනුක්‍රමණය සහ ওই රේඛාවේ එක ලක්ෂයක් හොයාගන්න ඕනේ. හරි? කොහොමද හොයන්නේ? අනුක්‍රමණය හොයන්නේ මම කලින් දැන් උදාහරණෙදි කියලා දුන්නා. බලන්න මේකේ අනුක්‍රමණය හොයන්නේ. අපිට පුළුවන් මේක අනුක්‍රමණය හොයන්න කොහොමද? මෙයා y ගෙන් යුක්ත කරනවා නේද?
3y සමානයි මේක මේක ආවා 2x ධන 5. එහෙනම් y සමානයි 2 බෙදීම 3x 5 බෙදීම 3නේ. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය කවුද? අපිට තේරෙනවා 2 බෙදීම 3යි. සහ එහෙනම් අපිට මොන රේඛාව හරි මේ රේඛාවේ අනුක්‍රමණය හරි n සමානයි කවුද? 2 බෙදීම 3. 2 බෙදීම 3. සහ මේක මත ලක්ෂයක් එකයි. මේ ලක්ෂය හොයන්න ලේසිම ක්‍රමය තමයි හරිද? මේ ලක්ෂය හොයන්න ලේසිම ක්‍රමය තමයි මේ රේඛාවේ x වෙනුවට බිංදුව දාන එක. එතකොට ඇත්තටම x සමාන බිංදුව දානවා කියන්නේ මේ රේඛාව කොතන කපන තැනද? x සමාන බිංදුව කියන්නේ මෙතනනේ. මෙතනනේ x වගේ බිංදුව නෙමෙයි. මේ x මේක බිංදුව වෙන්නේ මෙතනනේ. එහෙනම් මෙතනදී අනිවාර්යයෙන් මොකක් හරි අන්තක්ඛණ්ඩයක් තියෙනවා මේකට. ඒකට අපි කරන්නේ මේකට x බිංදුව දාන එක. එහෙනම් x බිංදුව දාපුවම මේ තියෙන බිංදුවේ කීයද කියලා හොයාගන්න ඕනේ. ඒතකොට අපි මෙතන උත්තර කරපු එකට හරි මෙතන මේ y සමානයි කියලා දාපුවට x බිංදුව දාන්න මෙතන. එතකොට මේ පාදයේම මොකද වෙන්නේ? බිංදුවනේ. මේ පදේම බිංදුවයි. සහ ඉතුරු වෙන්නේ y සමානයි 5 බෙදීම 3. ඇත්තට මේ තියෙන්නේ y අක්ෂය මත අන්තක්ඛණ්ඩය. හරිද? එහෙනම් ඇත්තටම අපි හොයා ගන්න මේ පොයින්ට් එක බිංදුවේ 5 බෙදීම 3 කියලා. පැහැදිලිද? බිංදුවේ 5 බෙදීම 3. එහෙනම් ඒ කියන්නේ මෙතන පොයින්ට් එක. මෙතන පොයින්ට් එක. හරිද? එහෙනම් අපි ඔන්න රේඛාව අපි ලක්ෂයක් සහ අනුක්‍රමණය ගන්න. හරි? ඊට පස්සේ අපි පුළුවන් මේක නම් ඔන්න පරාමිතිකව නිරූපණය කරගන්න. හරිද? මේක කරගන්න. මේ සමානයි අපිට ආවා 2 බෙදීම 3යි සහ පොයින්ට් එක එනවා බිංදුවේ 5 බෙදීම 3 කියලා. එහෙනම් අපිට පුළුවන් y වෙන y නෝට සමානයි එම්මද ආවා x වෙන x නෝට කියන එක පාවිච්චි කරලා. y වෙන y නෝට කවුද y නෝට කියන්නේ මෙයා. හරිද? මෙයා x නෝට් මෙයා තමයි y නෝට්. පැහැදිලිද? එතකොට y නෝට් කියන්නේ 5 බෙදීම 3යි. එම්මද ආවා n කියන්නේ 2 බෙදීම 3යි. x වෙන x නෝට් කියන්නේ බිංදුව. ඒකෙන් තමයි දැන් කාට හරි පුළුවන් ඉතින් මෙතනට එක දාලා මේ මෙතන තියෙන මොන පොයින්ට් එකක් හොයාගන්න. දැන් ඇයි මම බිංදුව දාන්නේ වැඩේ පොඩ්ඩක් තව ලේසි කරගන්න. කාට හරි පුළුවන් ඉතින් මෙතනට එක දාන්න. එක දාලා y එක දාලා මේ x එක දාලා එන උත්තරේ තියෙනවා y ට. ඒකත් ඕන පොයින්ට් එකක් විදිහට ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. බිංදුව දැම්ම වැඩේ ලේසි වෙන්න. තව කාට හරි පුළුවන් මේක මත තියෙන පොයින්ට් එක නම් හොයාගන්න ඕන එකක් මොකක් හරි. මෙතනට එක දාන්න. එතකොට x එක දැම්මොත් මෙතන 2යි. එතකොට 2යි 5යි 7යි. 7යි. එතකොට මේක මේ පැත්තට ගියාම y කියන්නේ එහෙනම් 7 බෙදීම 3 වෙනවා. ඔය තරගෙන හදන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. කැමති දෙයකට එක කැමති පොයින්ට් එකක් ගන්න දෙන්නේ. වැඩි ලේසි වෙන්න තමයි බිංදුව කියන එක දැක්ක. එතකොට බිංදුව දාලා නිකම්ම අපිට මෙයා කරගන්න පුළුවන් නේ. අද මම මෙතන සුදු කරගන්නවා. දැන් මෙතන සුදු කරද්දී මෙතන එතකොට 5 බෙදීම 3යි සහ මෙතෙන්ට 2 කියලා ගන්නවා. එතකොට මෙතන වෙන්නේ x බෙදීම 3යි. ඔන්න ඔක තමයි හදන්න ඕනේ. අර කලින් කරා වගේ මෙතන 2 තියෙන එක මේක බෙදලා මෙතෙන්ට ගන්නවා. සහ මෙතන x නේ කියන්නේ බිංදුව කියන්නේ නැහැ. එතකොට x බෙදීම 3. එහෙනම් මෙයා තමයි මම කවුද t විදිය ගන්න. හරි. එහෙනම් මම මෙතන වෙනස සමාන කරලා ඉන්නේ. 5 බෙදීම 3 කියන්නේ t හා x බෙදීම 3 කියන්නේ t. එහෙනම් මට මෙතන එනවා x සමානයි 3යි t සහ y සමානයි 5 බෙදීම 3 ධන 2යි t කියලා. ඕනම ලස්සනට එනවා. s කියන්නේ 3යි t කියලා එනවා. y කියන්නේ 5 බෙදීම 3 ධන 2යි t. මේ 2යි t මෙහෙට අරගෙන මෙයාම මෙහෙට ගත්තා. එතකොට අපිට පුළුවන් එන මේක මත ඕනම ලක්ෂයක් සාධාරණ නිරූපණය කරගන්න කොහොමද? මෙන්න මෙතන වගේ සාධාරණ t කියලා ලක්ෂයක් කොහොමද ලියන්න පුළුවන්? 3යි t x නේ x කියන්නේ 3යි t මේ අනිත් එක න 5 බෙදීම 3 ධන 2යි t කියලා ලියන්න පුළුවන්. ඔය විදිහට ලියන්න පුළුවන්. කොහොම තමයි අපි මේ රේඛාව පරාමිතිකව නිරූපණය කරන්නේ. හරිද? එතකොට මෙයා 3යි t. එතකොට t ට අපිට පුළුවන් කැමති අගයන් දාන්න. දැන් t ට 1 කියලා දැම්මොත් එහෙම එන්නේ 3 සහ මෙතන එක දැම්මොත් එන්නේ 6යි 5යි 11යි 11 බෙදීම 3. එහෙනම් 3 11 බෙදීම 3. ඒ වගේ අපිට හැම කණ්ඩායමකම මේක මත නිරූපණය කරන්න පුළුවන් t ට කැමති අගයන් දාන්න. එතකොට මේ රේඛාව මත තියෙන හැම ලක්ෂයක්ම තමයි මේ t වෙනස් වෙන්නේ. ඔන්න ඕක තමයි රේඛාව අපි පරාමිතිකව නිරූපණය කරනවා කියලා කියන්නේ. හරි. හරි ලේසි කරන්න දෙයක් මොකක්ද තියෙන්නේ ලක්ෂ්‍ය සහ අනුක්‍රමණය වාගෙන මෙන්න මේ සමීකරණය දාලා සුළු කරගන්න. හරිද?
දැන් අපි මේක ඉස්සරහට මොනවද කොහොමද හදන්නේ ගණන් සහ මේක පාවිච්චි කරන්න හැටි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ. මේක ලියා ගන්න. ඒක ඔයාලා මෙතෙන්ට කැමති අගයක් දාලා සරල රේඛාවක් කරා. හරිද? ඔයාලට පුළුවන් තනියම මේක ප්‍රැක්ටිස් කරගන්න. මේ කැමති සමීකරණ අරගෙන. සරල රේඛාවල සමීකරණ අරගෙන කැමති විදිහට 5ක් නෙමෙයි 10ක් හරි ගමන් ලියලා මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් එකක්. කරන්න ඕනේ දේ මොකද්ද? මෙන්න මේක තියෙන විදිහට අනුක්‍රමණයයි එක කණ්ඩායමකේ හොයාගන්න. ඊට පස්සේ මේ අනුක්‍රමණයක කණ්ඩායමකේ පාවිච්චි කරලා මේ විදිහට මෙන්න මෙතනදී t කියන එක දාලා අපිට පුළුවන් x y y හොයාගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. හරි සරල දෙයක් තියෙන්නේ. හරි වැඩි කරගෙන යන්න නැති. හරි අපි බලමු දැන් ඉතින් ඉස්සරහට කොහොමද පාරාමිතිය කියන එක අපි ඉස්සරහට අහලා තියෙන්නේ කොහොමද විභාග ගණන් වලට එහෙම ඇවිල්ලා තියෙන්නේ. හරි. මේක ලියා ගන්න. හරි. ඊළඟ මාතෘකාව ගන්න අපේ පාරාමිතිය භාවිතයෙන් රේඛාවකට ඇඳි ලම්බකේ අඩියේ කණ්ඩායමකයේ සේවය. රේඛාවකට ඇඳි ලම්බකේ අඩියේ කණ්ඩායමකයේ සේවය. හරි මොකක්ද බලමු කියන්නේ පාරාමිතිය භාවිතයෙන් රේඛාවකට ඇඳි ලම්බකයේ අඩියේ කණ්ඩායමකයේ සේවය. පාරාමිතිය භාවිතයෙන් දැන් ඉතලා අපි හිතමු මේක ලක්ෂණ පුරන්නේ ලම්බකයක්. අපි මේක අල්ෆා බීටා කියන ලක්ෂණය සහ මෙයාට දෙනවා a ධන b y ධන c. හරිද? ඉතින් මම මේක ගාණකින්ම කියලා දෙන්නම්. මේක සාධාරණ නෙමෙයි. හරිද? ඊට පස්සේ මෙහෙම ගාණක් ලියා ගන්න. 3x 4y ධන 5 සමාන බිඳුව රේඛාවට 3x 4y ධන 5 සමානයි බිඳුව රේඛාවට බාහිර දෙක ඍණ 1 ලක්ෂයේ සිට ඇඳි ලම්බකයේ අඩියේ කණ්ඩායමකයේ සර. ආයි කියන්න 3x 4y ධන 5 සමානයි බිඳුව රේඛාවට දෙක ඍණ 1 ලක්ෂයේ සිට බාහිර දෙක ඍණ 1 ලක්ෂයේ සිට ඇඳි ලම්බකයේ අඩියේ කණ්ඩායමකයේ සර. හරි. ඇඳි ලම්බකයේ අඩියේ කණ්ඩායමකයේ සරන්න. එතකොට මේ අපේ ගහන්නේ මෙන්න මෙතන මොකද්ද මේ කණ්ඩායම කියන්නේ? ලම්බකයේ අඩිය කියන්නේ මේ ලම්බකයේ අඩිය කියන්නේ මෙතන. එතකොට එයාගේ කණ්ඩායම තමයි අපි හොයන්නේ. එතකොට අපි හිතමු මේක x0 y0 කියලා. පැහැදිලිද? x0 y0 කියලා හිතමු. ඊට පස්සේ අපි මේක පාරාමිතියෙන් තමයි හදන්නේ. හරි. මම ඊට පස්සේ කියලා දෙන්නම් මේක පාරාමිතිය රහිතව හදන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු මේක කොහොමද පාරාමිතියෙන් හදන්නේ. හරිද? හරි. එහෙනම් දැන් මම ඉස්සෙල්ලා කරන්නේ මෙන්න මේ රේඛාව පාරාමිතික නිරූපණය කරනවා. මෙන්න මේ රේඛාව. හරිද? ඒකෝ මේ රේඛාව පාරාමිතික නිරූපණය කරන්න පුළුවන් නම් හරිද? මට සාධාරණ ලක්ෂයක් මේක මත ඕන සාධාරණ ලක්ෂය ලකුණු කරන්න පුළුවන්නේ. අපිට පුළුවන් මේ සාධාරණ ලක්ෂය මෙයා කියලා අපිට ඒතන සාධාරණ ලක්ෂය හොයාගන්න. හරිද? එතන ඕන තරම් සාධාරණ ලක්ෂය ඉදින් ලකුණු ගන්න පුළුවන් නේ. එතන මම වැඩේ ලේසි වෙන්න මට හොයාගන්න ඕනේ මෙයාවනේ. එහෙනම් එයා තමයි අපේ සාධාරණ ලක්ෂය කියලා අපි හිතනවා. හරිද? හිතලා එයාට අදාළ t අගය හොයනවා. හරිද? මම කියන්නේ මෙතන හැම රේඛාවකටම හැම ලක්ෂයකටම t අගයක් තියෙනවනේ මොකක් හරි. අපි කරන්නේ මේ සාධාරණ ලක්ෂයට අදාළ t අගය හොයන්නයි යන්නේ. එතකොට මේ t අගය වෙන වෙලාවට අපිට මේ පොයින්ට් එක නිකම්ම හොයාගන්න පුළුවන්. ඒක අපි කරන්න ඕනේ මේක පාරාමිතික නිරූපණය කරලා මේ ලක්ෂයට අදාළ t එක හොයන එක තමයි කරන්නේ. හරි? දැන් එහෙනම් බලන්න ඕනේ මේ රේඛාව ඔය මම ටිකක් පෙරක් ගහලා තියෙන රේඛාව කොහොමද පාරාමිතිකව නිරූපණය කරන්න කියලා. ඒකට යා පාරාමිතික නිරූපණය කරන්න මම කලින් දීලා දෙනවා. එහෙනම් අපිට ඕනේ ලක්ෂයක් සහ අනුක්‍රමණයනේ. දැන් අපි ගාව ඔල්රෙඩි මේ ලක්ෂය තියෙනවානේ. අපි ගාව මේ ලක්ෂය තියෙනවා. එහෙනම් අපිට අත්‍යවශ්‍ය දේ මොකද්ද? අනුක්‍රමණයනේ. ඒ අනුක්‍රමණය හොයන්න පුළුවන් මෙන්න මෙයාගේ රේඛාවෙන්. ඒ කොහොමද? මේ රේඛාවයි අරයයි මොකද වෙන්නේ? ලම්බකයිනේ. ලම්බකයි. එහෙනම් අපි දන්නවා ලම්බක රේඛාව විදිහට
අනුක්‍රමණ ගුණිතය කීයද? ඍණ 1යි. එතනින් අපිට පුළුවන් මේ රේඛාව අනුක්‍රමණයක් හොයාගන්න පුළුවන් නේ. මෙතන මේ විදිහට මේ කියන්නේ y සමානයි මෙන්න මෙයාව අපි හදුවොත් y සමානයි 3 බෙදීම 4x ධන 5 බෙදීම 4 කියන්නේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය කියන්නේ 3 බෙදීම 4. එහෙනම් අපි දන්නවා 3 බෙදීම 4 වැඩි කිරීම n dash සමානයි. මෙයා n dash නම් හරිද? මෙයා n dash නම් ඍණ 1. 3 වැඩි කිරීම 3 බෙදීම 4 වැඩි කිරීම n dash කියන්නේ ඍණ 1. එහෙනම් අපි මෙතනින් n dash කියන්නේ ඍණ 4 බෙදීම 3යි කියලා නේද? එහෙනම් මෙයාගේ වර්ග දෙකම ලියන්න පුළුවන් ඍණ 4 බෙදීම 3යි කියන්නේ. ඍණ 4 බෙදීම 3යි මේ දෙක ලියා ගන්න. මේ කැලේ ඕනනම් ඉතින් මේක එකපාර හොයන්න පුළුවන්. ඉතින් හදන්න පුළුවන් නම් මේක මේ පැත්තට බෙදලා දාලා හදන්න පුළුවන් නම් මේක ලියලා අර මේ කැලේ විතරයි ලියන්න ඕනේ. අර ඍණ 1 වෙන එකෙන් මේක හොයාගන්න පුළුවන් නම් හොඳයි එකපාරම. හරි. ඊට පස්සේ අපිට ඕන නම් මේ රේඛාවම නිරූපණය කරන පරාමිතිකව කොහොමද වෙන්නේ? y වෙන y නෝට්. y නෝට් කියන්නේ ඍණ 1යි කියන්නේ. m කියන්නේ කීයද? ඍණ 4 බෙදීම 3යි. x වෙන 2. මෙන්න අනුක්‍රමණය මෙන්න ලක්ෂණය. හරි. අනුක්‍රමණය මෙන්න ලක්ෂණය. හරි. අයන මොකද නම් දෙන්නේ y ධන 1නේ. y ධන 1 බෙදීම ඍණ 4 සමානයි. හරි. එතකොට එන්නේ කවුද? x වෙන 2 බෙදීම 3. එයාව තමයි මම ගන්නේ කවුද කියලාද? t කියලා ගන්න. පැහැදිලිද? එයාව තමයි මම t කියලා ගන්න. එතකොට මට පුළුවන් මෙතන මේකට සමාන කරගන්න. x වෙන 2 බෙදීම 3 සමානයි t. එහෙනම් මට x සමානයි 2 ධන 3යි t කියලා. සමතලින් එනවා y ධන 1 සමානයි t. එහෙනම් y සමානයි ඍණ 1 ඍණ 4යි t කියලා. ඍණ 1 ඍණ 2 ඍණ 4යි t සමග මේක ගත්තාම ඍණ 1 ඍණ 4යි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ x නෝට් y නෝට් කියලා ගන්න දැන් හරිද? අපිට අර විදිහට මේක නිරූපණය කරගන්න. එහෙනම් අපි දන්නවා මෙයා මම කරන්නේ මේ මෙතන ඕනම දැන් මම මේ කරලා තියෙන්නේ මේ හොයලා තියෙන්නේ xy කියලා මේ රේඛාව වලට ඕනම සාධාරණ කරන්නේ. ඕනම සාධාරණ කරන්නේ. එහෙනම් මේ සාධාරණ කරා අපි මෙතන කියලා හිතන්න. ඒතෙන්ට අදාළ දැන් මම කියවනේ මේකේ t වෙනස් වෙන්න මේ t වෙනස් වෙන්න මේකේ t වෙනස් වෙන්න මේ රේඛාව වලට ඕනම ලක්ෂයක් එනවනේ අපිට. අපි බලන්න මේ වෙලාවේදී මෙතන මේ ලක්ෂයට අදාළ t එක කොහොමද එන්නේ කියලා. ඒතකොට ඒක කරන්න අපි මේක හිතනවා මේ x0 y0 හිතනවා කවුරු කියලාද? x0 කියන්නේ 2 ධන 3යි t වෙන්නේ. සා y0 කියන්නේ ඍණ 1 ඍණ 4යි t. ඒතකොට මේ වෙලාවේ මේ ලක්ෂය වෙන්නේ මේක නම් එහෙනම් මෙතෙන්ට අදාළ t යකියක් අපි හොයන්නයි යන්නේ. හරිද? මෙතෙන්ට අදාළ t යකියක් අපි හොයන්නයි යන්නේ. එතකොට t යකිය ගන්න පුළුවන් අපි දන්නවා මේ ලක්ෂය වෙන්නේ මේ ලක්ෂය මේ සරල රේඛාව මතක් තියෙනවනේ. මේ සරල රේඛාව මතක් තියෙනවා. මේ සරල රේඛාව මතක් තියෙනවනේ. හරි. එහෙනම් අපිට පුළුවන් මේක ලියා ගන්න. හරි මේක හොයාගත්තට පස්සේ ඊට පස්සේ ලියන්න වෙනවා මේ 2 3යි සහ මේක මෙන්න මෙයාව කවුරු මතද ඉන්නේ මේ රේඛාව මතද ඉන්නවනේ. එතකොට අපි ලියනවා හරිද? අපි කියනවා p කියලා. මෙයා p හරිද? එතකොට p කියන එක නා p මොකද්ද? 3x ඍණ 4y ධන 5 සමානයි බිඳුව මත නිසා 3x ඍණ 4y 3x ඍණ 4y ධන 5 සමානයි බිඳුව මත නිසා. එතකොට මේ රේඛාවක් තියෙනවනේ මේක. එහෙනම් අපිට පුළුවන් මේ රේඛාව මේ ලක්ෂය මේ රේඛාවට ආදේශ කරන්න. මේ ලක්ෂය මේ රේඛාවට ආදේශ කරන්න. එතකොට ආදේශ කරනකොට වෙන්නේ බිඳුව වෙනවනේ. හරි. බිඳුව එහෙනම් අපිට පුළුවන් එවනේ බිඳුව වේ දන්නවනේ. රේඛාව මොකක් රේඛාවක් මත ඒ ලක්ෂයක් තියෙනවනම් මේ ලක්ෂය මේ රේඛාවේ සමීකරණයට ආදේශ කරොත් බිඳුව වෙනවනේ. මේ ලක්ෂය මේ රේඛාවේ සමීකරණයට ආදේශ කරොත් බිඳුව වෙනවා. එහෙනම් දැන් මේ ලක්ෂය මේ රේඛාවලත් තියෙනවනේ. එහෙනම් මේ ලක්ෂය අපි මට ආදේශ කරනවා කොහොමද? 3x ඉස්සරහට දානවා 2 ධන 3y. ඍණ 4 වතාවක් y
y කියන්නේ ඍණ 1 ඍණ 4යි t. ධන 5. හරි. එතකොට මෙතනින් එනවා 6යි, මෙතනින් එනවා 9යි t, මෙතනින් එනවා ධන 4යි, මෙතනින් එනවා ධන 16යි t. ධන 5. හරි. මෙතනින් එනවා 6යි, මෙතනින් එනවා 9යි t, ඍණ 1 ධන 4යි, මෙතනින් එනවා ධන 16යි t, ධන 5. එනවා 9 මෙතනින් 25යි t, මේ පැත්තට ගියාම 9යි 15යි ඍණ 15. හරි. ඊළඟට අන්න t ට අගයක් එනවා ඍණ 3 බෙදීම 5යි කියලා. ඍණ 3 බෙදීම 5යි කියලා ලස්සනට උත්තරේ එනවා. එහෙනම් අපිට පුළුවන් p කියන පොයින්ට් එක හොයාගන්න. p කියන්නේ අඩිය ගණනාංකනේ. ඒ අඩිය ගණනාංකේ මෙතනට එන වෙලාවට ගත්තේ p යගේ. එහෙනම් මේක ඇවිල්ලා 2 ධන 3යි t. 2 ධන 3 වාරයක් t. t කියන්නේ මේක. තමයි අනිත් එක ඍණ 1 ඍණ 4යි t. t කියන්නේ 3 බෙදීම 5. ඔන්න ඔයාලා එහෙනම් අපිට පුළුවන් හැදී t කියන්නේ මෙතෙන් දෙන්න ඍණ 9යි මෙතනින් 10යි කියන්නේ 5යි. මෙතනින් 10යි 10යි ඍණ 9 බෙදීම 5යි. සම මෙතෙන් දෙනවා හරියට මෙතන එනවා 12 මෙතන එනවා ඍණ 5. ඒ කියන්නේ 4 බෙදීම 5යි කියලා. 12 මෙතනින් එනවා ඇවිල්ලා ධන 12 මෙතනින් එනවා ඍණ 5. එහෙනම් මොන ඕක තමයි අපේ මේ පොයින්ට් එක වෙන්නේ. පැහැදිලි? 5න් 1යි 7 බෙදීම 5යි. හරි 5න් 7යි 5න් 1යි තමයි අපේ එන අඩිය ගණනාංකය වෙන්නේ. පැහැදිලි? හරි හදාගන්න. හරි. මේක ලියා ගන්න. මකනවා. ඊට කියන්නේ මෙය පරාමිතිය රහිතවද සෙවිය හැකියි. මෙය පරාමිතිය රහිතවද සෙවිය හැකියි. මෙය පරාමිතිය රහිතවද සෙවිය හැකියි. මම ඔක තමයි දුන්නේ නේ. ඔක තමයි දුන්නේ. හරිද? එතකොට අපි මේක පරාමිතිය රහිතව තමයි හොයන්නේ. කියන්නේ මේ පරාමිතිය රහිතව සෙවිය හැකියි කියලා ආයෙ මේක අද ගන්න. කලින් එකම තමයි හදන්න යන්නේ. හරි අපි බලමු මේක එක කොහොමද පරාමිතිය රහිතව හදන්නේ කියලා. හරි? අපි ගන්නවා මේ පොයින්ට් එක අපිට ගන්නවා එක b x0 y0 කියලා. හරි? ඒතකොට මේ පොයින්ට් එක අපිට හොයනවා අඩිය ගණනාංකය වෙනවා. ඒක යා ගන්නවා මේක. ඒ නිසා අපි ගන්නවා යා මේ b කවුද? 3යි x වෙන 4යි ධන 5 මත නිසා. හරි? මත නිසා මොකද? මෙයා ලක්ෂය අපිට ගන්නවා මෙයා නිසා. කොහොමද? 3යි x0 වෙන 4යි y0 ධන 5. ඔය විදිහට හරි බලන්න. ඒකෝට මේක ඇවිල්ලා අංක 1 කියලා කියනවා. හරිද? ඊට පස්සේ අපි දන්නවා මේ රේඛාව ලියන්න පුළුවන් කොහොමද? මේ රේඛාව ලියන්න පුළුවන් මේ ලක්ෂ දෙක දන්නවනේ. ලක්ෂ දෙක සහ මෙයාගේ අනුක්‍රමණය ගත්තා ඒ වගේ. මෙයාගේ අනුක්‍රමණය කියලා දෙලින්ම මට එනවා 3 බෙදීම 4යි කියන්නේ. නේද? දැන් ඔයාලා දන්නවා වෙන විදිහ. මොකද්ද 4යි y අර පැත්තට දාලා 4ෙන් බෙදන්න තියෙන්නේ. y සමාන mx ධන c විදිහට හදාගෙන mx එන x ඉස්සරහින් තියෙන එක ගන්නවා. එතෙම 3 බෙදීම 4යි. එහෙනම් ඊට ලම්බකයේ කියන්නේ කොහොමද? මේක මතක තියාගන්න. පැත්ත මාරු කරා. ඊට ලකුණක් දැම්මා. පැත්ත මාරු කරා. කියන්නේ උඩයට පෙරළුවා. ඊට ලකුණක් දැම්මා. දැන් භාගයේ ඉන්න අනිත් එක ගන්න කොහොමද වෙන්නේ? ඊට දෙකනේ. පැත්ත මාරු කරා ඊට දැම්මා. 3ෙන් 1යි නම් ළඟින් 5 බෙදීම 3යි නම් ඊට 3 බෙදීම 5යි කියලා. පැත්ත මාරු කරා ඊට වලින් වැඩි කරා. හරිද? ලම්බක විදියයි ලම්බකට විතරයි එහෙම ලියන්න පුළුවන්. අනිත් ඒවා ලියන්න බෑ. ලම්බ ගන්න එහෙම ලියන්න පුළුවන්. මොකද අනුක්‍රමණ කමිතියේ ඍණ එකක් ඉන්න. හරි. එහෙනම් අපි දන්නවා මෙයාගේ අනුක්‍රමණය ලියන්න පුළුවන්.
ඍණ 4 බෙදීම 3 ලියන්න පුළුවන්. y කණ්ඩායම වෙනස y කණ්ඩායම වෙනස බෙදීම s කණ්ඩායමක වෙනස කියනවා. y කණ්ඩායම වෙනස බෙදීම s කණ්ඩායමක වෙනස කියනවා. y කණ්ඩායම වෙනස කොහොමද එන්නේ? මේ ලක්ෂ දෙක තියෙන්නේ. සහ මේ රේඛාවේ අනුක්‍රමණය. මෙයාගේ අනුක්‍රමණය ලියන්න පුළුවන්. අන්දාංක දෙකක් තියෙනවා. කණ්ඩායම දෙක පාවිච්චි කරලා y කණ්ඩායමක වෙනස බෙදීම s කණ්ඩායමක වෙනස. හරි. එහෙනම් මට මේක වැඩි කරගන්න පුළුවන්. 4 වතාවක් x0 වෙන එක සමානයි 3 වතාවක් y0 ධන 1. දෙක වෙන 4යි x0 ධන 8 සමානයි 3යි y0 ධන 3. දැන් මෙතනින් යනවාට හරිද 3යි y0 මේ පැත්තට ආවම 4යි x0 ධන ඊට පස්සේ මේ දෙකම මේ පැත්තට ආවම වෙන භාගය වෙන. එහෙනම් මේ වෙන අංක 2. එහෙනම් පුළුවන් අපිට ඔය සමගාමී දෙක විසඳන්න. ඔය සමගාමී දෙක විසඳලා අපිට පුළුවන් කණ්ඩායමක ගන්න. ඒක තමයි පරාමිතිය රහිතව කරන පියවර. හරිද? මේක අඳගන්න දැන් මම මකන්න මේ දෙකේ අපි කණ්ඩායමකෙත් හොයමු. හරි? මේක අඳගෙන මේ ටික ලියා ගන්න. කරන්නේ මේක මෙයා මග තියනවා කියලා ආදේශ කරා. හරිද? මේක මත මෙයා මේ තියනවා කියලා ආදේශ කරා සහ මේ රේඛාවේ අනුක්‍රමණය ලිව්වා. මේ රේඛාවේ අනුක්‍රමණය ලිව්වා. මේක නවත්තලා ලියා ගන්න. වීඩියෝ නවත්තලා ලියා ගන්න පුළුවන්. එහෙනම් මං ගාව කියනවා 3යි x0 වෙන 4යි y0 ධන 5යි 4යි x0 ධන 3යි y0 වෙන 5යි. ඔය දෙක මං කරලා කියනවා. එහෙනම් මට පුළුවන් මේ දෙක සුළු ගන්න. මෙයා 3ෙන් වැඩි කරලා මෙයා 4ෙන් වැඩි කරලා එකතු කරමු. මෙයා 3ෙන් වැඩි කරලා මෙයා 4ෙන් වැඩි කරලා එකතු කරමු. එතකොට මෙයා 3ෙන් වැඩි කරා මේක 3 12ක් වෙනවනේ. මේක 4යි. හරිද? එතකොට මෙතන එනවා එකතු කරාම මෙතන දෙනවා කීයද? 9යි 3ෙන් වැඩි කරන්නේ 9යි 4යි. එතකොට මෙතනින් 9යි මෙතනින් 16යි. එතකොට එනවා 25යි x0 කියන්නේ මේ දෙක කැපිලා යනවා සහ මෙයා 3ෙන් වැඩි කරනවා මෙයා 3ෙන් වැඩි කරාම ධන 15 මෙයා 4ෙන් වැඩි කරාම ඍණ 20 එකතු කරොත් ඍණ 5යි x0 කියන්නේ 5න් එකයි ඊළඟට අපිට පුළුවන් ආයේ y0 හොයාගන්න හරිද y0 හොයන්න මෙයාව අපි මෙයාව ඉක්තු කරගන්න මෙයා වැඩි ගන්න මෙයාව 4ෙන් වැඩි කරනවා ඊළඟට හරිද මේක හදාගත්තට පස්සේ මම කියන්නේ මෙයා අපි වැඩි කරනවා 4ෙන් සහ මෙයා වැඩි කරනවා 3ෙන් සමගාමී විස්තනය 10 වසරේ 11 වසරේදී එන හින්දා හොඳට ප්‍රැක්ටිස් කරලා තියා ගන්න ඕනේ අලුතෙන් මේ පාඩමේදී සමගාමී කියලා දෙන්න මේ තියෙන සරල රේඛාවෙන් හින්දා ඔයාලා ප්‍රැක්ටිස් කරලා සමගාමී විස්තනය හැන්න අනිවාර්යෙන් දැනගන්න ඕනේ මම කලින් වීඩියෝ එකේදී කිව්වා හරි එතකොට මෙතන කරන්නේ 12යි එතන යනවා මේක කැපිලා යනවා නේ එතකොට ඔන්න මෙතන 12යි කැපිලා යනවා සම මෙතන කියනවා අඩු කරන්නයි ඕනේ හරි ඒක මෙතන ඍණ 25යි වඩනවා කියලා මෙයා 4ෙන් වැඩි කරනවා 16යි මෙයා 4ෙන් වැඩි කරන්නේ ඍණ 16යි මෙයා වැඩි කරන්නේ 3 9යි ඍණ 16 ඍණ 9 ඒ කියන්නේ ඍණ 25 මේ පැත්ත අපි මේ පැත්තම තියාගෙන ඉන්නේ මෙයා 4ෙන් වැඩි කරාම ධන 20යි හරිද මෙයා මෙතෙන් වැඩි කරාම ඍණ 15 ඍණ 25යි ඔම මේ පැත්තෙන් අඩු කරන්නේ නේද ඒක මෙයා ඍණ එක ධන වෙනවා එතකොට 35ක් මේක මේ පැත්තට මම y0 කියන්නේ අපිට දීම 5යි අපිට කලින් එකේදී ඕක තමයි ආන්නේ හරිනේ එතකොට එහෙනම් අපි දන්නවා දැන් මේ විදිහට හදන්නත් පුළුවන් සහ ඔන්න පරාමිතික හදන්නත් පුළුවන් ඒ වෙලාවට අපිට එනම් දෙකම එන්නේ උත්තරේ එහෙනම් b කියන්නේ 5න් 1යි සහ 5 නැත්නම් අපි හතර දෙකම 5යි හරි 5න් නැත්නම් 5න් 7යි ඉතින් තමයි හරිනේ එහෙනම් කලින් විදිහයි මේ විදිහයි දෙකෙන් එන්නේ එකම උත්තරේ එකම ගාණ හරියට හදන්න. ඒතකොට ඔයාලට ලේසි ක්‍රමයට විභාගෙදි කියලා නම් පරාමිතියෙන් හදන්න කියලා
පාරාමිතිය පාවිච්චි කරලා හොදන්න ඕනේ. නැත්තම් නිකන් කියලා දිනනවා නම් මොකක් හරි බාහිර රේඛාවක ඉඳලා මේ රේඛාවටදී ලම්බකයේ අඩියේ කණ්ඩායම හොයන්න කියලා එයාලා විශේෂ ක්‍රමයක් සඳහන් කළා නැත්නම් ඔයාලට කැමති විදිහකට හදන්න පුළුවන්. මම දැන් පාරාමිතියනොත් හදන හැටි, නිකනොත් හදන හැටි කියලා දුන්නානේ. හරි. ඔන්නම තමයි අපිට පාරාමිතිය ගොඩක් පාවිච්චි වෙන්නේ. සහ මේකේ තව වැදගත් දෙයක් තියෙනවා. මේ මොකක් හරි රේඛාවකට ඊළඟට හරි මොකක් හරි රේඛාවකට බාහිර ලක්ෂයක ඉඳලා තියෙන ලම්බ දුර හොයන්න පුළුවන්. ලම්බ දුර හොයන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක ඉවරලා ලියා ගන්න. මේක ඉවර කරලා ලියන්න මාතෘකාව බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ඇඳි ලම්බ දුර සෙවීම. ලම්බ දුර සෙවීම. හරි. අපි පාරාමිතියෙන් හදමු. ඕන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ බලමින් මේ පාඩම් කරලා තියාගන්නවා. මොකද මේක වෘත්තය කියන පාඩමට. ඉස්සරහට කරනවා වෘත්තය කියන පාඩමට දෙනවා. අනිත් වැදගත් පාඩමක් මේ වැදගත් කැලක් එහින්දා ඒක අපි මතක තියාගන්න ඕනේ. අපි තුන් අල්ෆා බීටා තමයි බාහිර රේඛාව. හරිද? මේක A ඉඳලා B වලට C. අපිට අඩිය ගන්න ඕනේ x0 y0 කියලානේ. එතකොට අපි කරන්නේ මේ රේඛාව පාරාමිතික නිරූපණය කරනවා. හරිද? කලින් විදිහට පාරාමිතික කරන්න යන්නේ. කාට හරි පුළුවන් මැනුවලි ඔක හොයලා මේ මැනුවලි හදන්න පුළුවන්. ඉතින් එහෙද දැන් විභාගෙදී සූත්‍රය දාලා හදන්න ඕනේ හින්දා. හරිද? සූත්‍රය දාලා හදන්න ඕනේ හින්දා මම මේක පාරාමිතික කරනවා හදන්නේ. මොකද ඒකට සූත්‍රයක් තියෙන විශේෂ දෙයක් කියලා දෙන්න ඕනේ. එතකොට මෙයාගේ අනුක්‍රමය අපි දන්නවා. වෙන A බෙදීම B කියලා. එහෙනම් මෙයා B බෙදීම A වෙනවනේ. හරි. එතකොට මට පුළුවන් මෙයාව කොහොමද y වෙන බීටා සමානයි අනුක්‍රමණය සහ ලක්ෂ්‍යයක් දන්නවා නේද? ලක්ෂ්‍ය දීලා තියෙනවා සහ අනුක්‍රමණය දන්නවනේ. ඊට පාරාමිතික නිරූපණය කරන්න පුළුවන් B බෙදීම A. හරි. එච්චර නෑ. එතකොට y වෙන බීටා බෙදීම B එච්චර නෑකට A සමානයි B. හරි. එතකොට y සමානයි බීටා ධන B. y සමානයි බීටා ධන BT x සමානයි ඇල්ෆා ධන AT. එහෙනම් අපිට P ලක්ෂය නම් නිකම්ම x0 y0 එයාට අපි ගමු P කියන්නේ එහෙනම් හරිද? ඇල්ෆා ධන AT සහ B ධන BT කියලා. හරිද? කොහොම විදිහට අපිට ලක්ෂ්‍ය ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රේඛාව. මම එතන ලියන්නම් මේක ආශ්‍රය. මේ කියන්නේ ඇල්ෆා ධන AT බීටා ධන BT කියනවා. බීටා ධන BT. ඇල්ෆා ධන AT බීටා ධන BT. හරිනේ? හරි. එහෙනම් අපිට පුළුවන් මේක ලියා ගන්න මේ තව සාමාන්‍ය විදිහට කරන විදිහම තමයි. පාරාමිතිකව නිරූපණය කරන්නයි තියෙන්නේ. හරි. එහෙනම් අපිට ලක්ෂ්‍ය දැන් ඔන්න මේ ලක්ෂ්‍යත් හොයාගත්තා T වලින් මේකක් දන්නවනේ. එහෙනම් අපිට පුළුවන් ලම්බ දුර හොයන්න. මේක මකනවා. මම ඔයාලට වීඩියෝ පළවෙනි වීඩියෝ එකේදී කියලා දුන්නා ලක්ෂ්‍ය දෙකක් තියෙනවා නම් කොහොමද ඒ දෙක අතර දුර ගන්න කියලා නේද? කොහොමද හන්නේ? D සමානයි මේකේ x කණ්ඩායමක වෙනසයි y කණ්ඩායමක වෙනසයි තමයි ගන්න. කොහොමද? වර්ගමූල x1 වෙන x2 ගේ වර්ගය වෙන y1 වෙන y2 ගේ වර්ගය. හරි. ඒකට අනිවාර්යයෙන් මේකම අපිට තියා ගන්න ඕනේ. එහෙනම් ලක්ෂ දෙක අඩු කරගෙන තියෙන x කණ්ඩායමක වෙනස वर्ग करा y කණ්ඩායම සහ वर्ग කරලා එකතු කරලා වර්ගමූලය ගත්තා නම් අපිට අර d කියන එක එනවා. එහෙනම් ඒක මෙතෙන් පාවිච්චි කරන එකේ මේ කණ්ඩායමේ පාවිච්චි කරනවා. එහෙනම් අපිට මෙන්න මේ ලම්බ දුර d කියන එක හොයන්න පුළුවන්. මේ දෙක අතර දුර d කියන්නේ වර්ගමූල ඇල්ෆා ධන AT වලින් අඩු කරනවා නේ ඇල්ෆාව. බීටා ධන BT ගෙන් අඩු කරන්න ඕනේ. Yeah. හරි. ඔය විදිහට. එහෙනම් D කියන්නේ මට පේනවා මෙතනින් අල්ෆා කැපෙනවා. ඒක වෙන්නේ A T ගේ වර්ගය.
හරිද? මෙතනින් කරනවා බීටා නේ. බීටා එහෙනම් හරි සරලයි. දැන් t වර්ගයේ t වර්ගය එනවනේ. එයා වෙලෙන් ගත්තොත් t කියලා එනවා සහ මෙතනින් ඉතුරු වෙනවා a වර්ගයේ d වර්ගය. හරි. එතකොට මෙතන එනවා අපි දන්නවා කවුද? මේක ලියා ගන්න ඕන නෝට් එකක් දාලා නැත්නම් මෙතනින් ලියාගෙන ඉන්න. ඕක කොහොමද තියන්නේ? හරි. මේක අපි කොහොම එක කියලා ලියමු. අපි හොයාගන්නවා මෙතන දාලා t එක. ඒ t එක හොයන්න කොහොමද? මම කියලා දුන්නා කලින් t එක හොයන්න පුළුවන් මේ ලක්ෂ්‍ය තියෙන්නේ. මේ ලක්ෂ්‍ය ඇවිල්ලා මෙයා මතනේ තියෙන්නේ. එහෙනම් අපි දන්නවා මේ p a තන b y තන c සමානයි බිඳුව මත නිසා අපිට පුළුවන් මෙයා ආදේශ කරන්න කොහොමද? අල්ෆා තන ab y කියන්නේ කවුද? b තන bt තන c a alpha a වර්ගයේ t b beta b වර්ගයේ t තන c එහෙනම් t කියලා එනවා කවුද? t කියලා එනවා මේ ඔක්කොම අනිත් පැත්තට දාන්න පුළුවන් වින මෙයාව මේක ගත්තොත් වින මෙයාව මේක ගත්තොත් වින සහ c ව ගත්තොත් මෙහෙම වින a alpha ධන b beta ධන c බෙදීම කවුද? මෙතන t තියෙනවනේ a වර්ගයේ t මෙතන තියෙනවනේ b වර්ගයේ t. ඒතර මෙසේ වරහා ගත්තා කියලා ගත්තොත් a වර්ගය ධන b වර්ගය කියවන්නේ ඔන්න තමයි. එනේ යකින් බෙදමු. ඔන්න තමයි t එන්නේ නේ. t උක්ත කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මෙතනින් හොයපු t පුළුවන් අපිට මෙතෙන්ට දාන්න. හරිද? ඊට පස්සේ ලියන්න අපි මෙතන අස්තික කියලා ගත්තනේ. ආයෙ ලියන්න මේක ලියලා මේක හෙව්වට පස්සේ ආයෙ මේක ලියලා අපිට පුළුවන් එහෙනම් d කියන්නේ මුල a වර්ගයෙන් b වර්ගය. තව t කියන්නේ දින දැන් මෙතන ඉර දාන්නේ අපි ඇයි ඉර දාන්නේ නැත්තේ? මොකද දුරක් කියන්නේ අනිවාර්යෙන් ධනාග. එහෙනම් සහ මෙතනදී අපි අර මෙතනදී t කියන එක වින t ධර්ම කියමුකෝ නිකන්. මෙතන t. ඒක කොහෙන්ද? වර්ග වෙනවානේ. සහ වර්ගමූලයෙන් එළියට දෙtti අනිවාර්යෙන් මේ t කියන්නේ ධන වෙලා එන එක. හරි. මේ t කියන්නේ ධන වෙලා එන එක. එහෙනම් එතන නිකන් දාන්නේ මාවාක්‍ය මාවාක්‍ය කියන අපිට මේ අතුරු සුළු කරලා සමහරවිට වෙන උත්තරයක් එන්න පුළුවන්. එහෙම එන්නත් බෑනේ. එහෙනම් එකක් ඇති කරන්න අපි ඒකට මාවාක්‍ය දාන්න. මාවාක්‍ය බෙදීම a වර්ගය ධන b වර්ගය කියලා. ඊට පස්සේ හරි ඊට පස්සේ අපිට තේරෙනවා මෙතන තියෙන්නේ සහ මෙතන තියෙන්නේ එක වගේ දෙන්නේ. කොහොමද තියෙන්නේ? සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ මෙයාගේ මූල දෙක ගුණිතයක් කියන්නේ. මූල දෙකක් නෙවෙයි තියෙන්නේ. කියන්නේ මෙහෙම. දෙක බෙදීම නැත්තම් මූල දෙක බෙදීම දෙක වගේ තියෙන්නේ. නේද? මූල දෙක බෙදීම දෙක. ඒක මේ දෙක කියන එක ලියන්න පුළුවන් මූල දෙක වැඩි කිරීම මූල දෙක කියන්නේ. මේක දෙක කියන්නේ ඔහොම ලියන්න පුළුවන්. ඒක පුළුවන් මේක කපන්න. ඒක ඉතුරු වෙන්නේ මූල දෙක. සහ මෙතනත් එහෙමයි. මෙයා ලියන්න පුළුවන් මූල එකේ වර්ගයක් විදිහට ඕකන්නේ. එතන කපලා දාන්න පුළුවන්. අපිට ලස්සන සමීකරණයක් එනවා. හරිද? ඒක මොකද ලියා ගන්න ඕනේ. මේවා ලියාගත්ත නැත්නම් ලියා ගන්න මකන්න යන්නේ. මෙතන ඉඳි චුට්ටක් ඕනද ඒක. එහෙනම් ලස්සන විදිහට එනවා d කියන්නේ මාවාක්‍ය a alpha නැත්නම් අපිට a alpha b beta ධන c මාවාක්‍ය බෙදීම වර්ගමූල a වර්ගය b වර්ගය කියලා ලස්සන උත්තරයක්. හරි. ඔගේ උත්තරය කරනවා. ඔක මතක තියාගන්න. වෙලා තියෙන දේ තමයි වෙලා තියෙන්නේ මොකද්ද? අර ax ධන by ධන c තියෙන්නේ. ඒකේ xy වෙනකොට alpha beta ආදේශ වෙලා තියෙන්නේ නේ. xy වෙනකොට alpha beta ආදේශ වෙලා. සහ බෙදලා තියෙනවා මේ ඉස්සරහා තියෙන සම්පූර්ණක දෙකෙන්. a වර්ගය ධන b වර්ගයේ වර්ගමූලයෙන් බෙදලා තියෙනවා. හරි ලේසි d එක හොයන්න. මේ විදිහට කරා. හරි. ඔක ලියා ගන්න. අපි බලමු ඊට පස්සේ කොහොමද මේක හොයන්නේ කියලා.
ලියන්න මේ ගාන 4x ඍණ y ධන 11 4x ඍණ y ධන 11 4x ඍණ y ධන 11 සමාන බිඳුව රේඛාවට බාහිර 1 1 ඍණ දෙක ලක්ෂයේ සිට ඍණ දෙක ලක්ෂයේ සිට ඇඳි ලම්බ දුර සොයන්න 4x ඍණ y ධන 11 සමානයි බිඳුව රේඛාවට බාහිර 1 ඍණ දෙක ලක්ෂයේ සිට ඇති 1 ඍණ දෙක ලක්ෂයේ සිට ඇති ලම්බ දුර සොයන්න ලම්බ දුර සොයන්න. ඒතර අපිට පුළුවන් කෙලින් එකපාරට b සමාන හරියට එකපාරට ගන්න පුළුවන්. සූත්‍රයෙන් මම මෙහෙම කියන්නම්. a අල්ෆා ධන b බීටා ධන c බෙදීම a වර්ගය ධන b වර්ගයේ වර්ගමූලයෙන් මේක මතක තියාගෙන ඉන්න ඕනේ. සහ මේක විදිහට අරක දාගන්නයි තියෙන්නේ. ඒතර මම කිව්වා අල්ෆා බීටා කියන්නේ බාහිර ලක්ෂය වෙනවා. සහ රේඛාව අරක. ඒතර අපි 4යි x වෙනම දාන එක ඊට y වෙනම දානවා කවුද? ඊට y වෙනම දානවා ඊට දෙක. ධන 11 වාපාංශ 4 වර්ගය ධන ඍණ 1 b කියන්නේ ඍණ 1 වෙනවා. එතකොට ඒක තමයි දාන්නේ. හරි. මේක සුළු කරන්න දී 4යි 2යි 6යි 11යි දෙන 4යි දෙක 6යි ඉතින් එනවා 17ක් කියලා 17 වීම මුල කීයද? අපේ ඉන්නේ මෙතන ඉන්නේ 16යි 17යි. ඒකට 17යි මුල 17යි කියන්නේ අර කලින් මුල 17යි කියන්නේ. ඉතින් අපි යන්නේ ඒක කියලා අනිවාර්යෙන් ලියන්න. මොකද දුරක්නේ මොකක් කරේ වර්ගඵලයක් ආවොත් වර්ග එකක වගේ මේක ඒක කියලා ලියනවා දුරක්. හරි. හරි. කොච්චර ගන්න තියෙන්නේ? මොකක් හරි ඒකාවක් දීලා බාහිර ලක්ෂ්‍ය දුන්නා මේ විදිහට දුර හොයන්න පුළුවන්. ඕක තමයි අපේ පරාමිතියේ මූලිකම භාවිතය වෙන්නේ. දැන් මේවත් විභාගයට අහලා තියෙනවා. මේක හොයන්න ඊළඟට ටක් ගන්න 3.2 ලක්ෂයේ සිට 3.2 ලක්ෂයේ සිට 4y ඍණ 3x 4y ඍණ 3x ධන 2 සමානයි බිඳුව රේඛාවට ඇඳි ලම්බ දුර හොයන්න. ඉතින් රේඛාව 4යි වයිනේ. 4යි y ඍණ 3x දාන්න එක. 4යි y ඍණ 3x දාන්න එක. ඔය 4යි y ඍණ 3x කොමෙන්නේ
රේඛාව වෙන්නේ 4යි වයි එන 3යි s ධන දෙක සහ 3 බෙදීම දෙක 3 දෙක තමයි බාහිර ලක්ෂ්‍ය වෙන්නේ. ඒකට 4යි වයිනේ දාන්න සහ ඍණ 3යි x x වෙනකොට 3 ධන දෙක. ඒක මෙතන 5යි මෙතන 8යි මෙතන එන්නේ 10යි 10යි නම් කියන්නේ ඔය විදිහට උදාහරණ හරි මම තමයි ගන්න දෙන්නේ රේඛාවට අනිකන් ආදිස් කරලා වර්ගමූලයෙන් බෙදන්න හරි ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපි ඉස්සෙල්ලාම කතා කරා අපි අර ත්‍රිකෝණ ಜಾති හතරක් කතා කරන්නේ පාර්ට් මේ දෙකේදී පාර්ට් 2 වලදී නේ පාර්ට් 2 වලදී කතා කරා කෝණ ත්‍රිකෝණ වල තියෙන පුළුවන් රේඛා ಜಾති හතරක් මධ්‍යස්ථය ඊළඟට මධ්‍යස්ථ උච්ච ඊට පස්සේ ලම්බ සමච්ඡේදක සහ කෝණ සමච්ඡේදක කියලා. ඒතකොට අපි දැන් ඔය අර තුනම හොයන්න දන්නවා. මධ්‍යස්ථය හොයන්න දන්නවා. ලම්බ සමච්ඡේදක හැටි කියලා දුන්නා. මම අර තුන්වෙනි වීඩියෝ එකේදී හදුවේ අර SH රේඛාව කියලා එකක් හදුවේ G එක්ක. ඒතකොට G හොයන්න පුළුවන්, S හොයන්න පුළුවන් සහ H හොයන්න පුළුවන් කියලා දුන්නානේ. දැන් අපි දැන් හොයන්න යන්නේ I කියන එක හොයන්න. I කියන්නේ මොකද්ද? අන්තර් කේන්ද්‍ර හොයන්න. අන්තර් කේන්ද්‍ර හොයන්න අපි දැනගන්න ඕනද? කෝණ සමච්ඡේදකනේ. මොකද ත්‍රිකෝණයක කෝණ සමච්ඡේදක එකතු වෙලා කියන්නේ සංගාමී වෙලා තමයි කවුද I කියන එක හැදෙන්නේ. ඒතකොට I හොයන්න නම් අපි කෝණ සමච්ඡේදක වල සමීකරණ දැනගන්න ඕනේ. ඒක කෝණ සමච්ඡේදක වල සමීකරණ දැනගන්න අපි කොහොමද කෝණ සමච්ඡේදක හොයන්නේ කියන එක තමයි දැන් මේ කතා කරන්නේ. හරි මාතෘකාව දාන්න කෝණ සමච්ඡේදක කියලා. ඊට පස්සේ ඒ යටතේ දාන්න සුළු කෝණ සමච්ඡේදකයේ ශේප කියලා. ඒ යටතේ රොම් එකක් දාලා දෙන්න මාතෘකාව තමයි සුළු කෝණ සමච්ඡේදකයේ සෙවීම. සුළු කෝණ සමච්ඡේදකය. මොකක්ද කියලා බලමු. සුළු කෝණ සමච්ඡේදකයේ සෙවීම කියලා මාතෘකාවක් දාන්න. ලියන්න මෙහෙම. රේඛා දෙකක් ඡේදනයේදී එමගින් සුළු කෝණයක් මෙන්ම මහා කෝණයක් සෑදී. සුළු කෝණයක් මෙන්ම මහා කෝණයක් සෑදිය හැකිය. සුළු කෝණයක් මෙන්ම මහා කෝණයක් සෑදිය හැකිය. ඒ කියන්නේ අපි මෙන්න රේඛාවේ ඡේදනය කරනවා. එතකොට මේක තමයි මෙන්න මෙයා තමයි සුළු කෝණය නේ. මෙන්න මෙයා තමයි මහා කෝණය. ඔන්න තමයි මහා කෝණය. ඒ නිසා මෙයා තමයි සුළු කෝණය වෙන්නේ. ඒකෝර අපිට කියනවා සමච්ඡේදක දැන් මෙහෙම අඳින්න පුළුවන් සමච්ඡේදක දෙකක්. එකක් කවුද? මෙන්න මේ මෙතනින් යන විදිහට අඳින්න පුළුවන් සමච්ඡේදකේ නේ. මෙන්න මෙයා. ඒක මෙයාට අපි කියනවා මේක ඇවිල්ලා මහා කෝණය. මහා කෝණයේ සමච්ඡේදනය කරන්නේ. එහෙනම් මෙයා තමයි මහා කෝණ සමච්ඡේදකය. එහෙනම් අනිත් එක්කෙනා මොනවා වෙන්න ඕනද? අනිත් එක්කෙනා තමයි සුළු කෝණ සමච්ඡේදකය වෙන්න ඕනේ. පැහැදිලිද? මෙන්න මෙයා තමයි සුළු කෝණ සමච්ඡේදකය වෙන්නේ. ඒ කියන්නේ මෙයා ගන්න මොකක් හරි දෙයකට ලස්සනට බෙදලා කියනවා. තීර කියලා බෙදලා. මෙයා අපි ගන්නවා කියන්නේ මෙයා තමයි සුළු කෝණ සමච්ඡේදකය. සුළු කෝණ සමච්ඡේදකය. ඕක අඳගන්න අපිට ඕනේ මොකක් හරි රේඛා දෙකක් ඡේදනය වෙනවා. මේ ඡේදනය වෙද්දී සුළු කෝණයක් සහ මහා කෝණයක් හැදෙනවනේ. එහෙනම් මේ කෝණ දෙක සමච්ඡේදනය වෙන විදිහට සමච්ඡේදක දෙකක් අඳින්න පුළුවන්. ඒතකොට මහා කෝණයේ සමච්ඡේදනය වෙන එකට කියනවා මහා කෝණ සමච්ඡේදකය කියලා. සුළු කෝණයේ සමච්ඡේදනය එකට කියනවා සුළු කෝණ සමච්ඡේදය කියලා. හරි? මේක අඳගන්න. දැන් අපි හොයන්න යන්නේ සුළු කෝණ සමච්ඡේදකය. සුළු කෝණ සමච්ඡේදය තමයි හොයන්නේ.
අපි ඇත්තටම දෙකම හොයනවා. හරිද? ඒකෙන් අපි සුළු කෝණ සමච්ඡේදය තෝරගන්න යන්නේ. ඒකෝට මහා කෝණ සමච්ඡේදය කොහොමද හොයන්නේ කියලා අලුතෙන් ඉගෙන ගන්න ඕනේ නැහැ. මොකද ගානේ ලස්සනට කෝණ සමච්ඡේදක දෙකම හොයන්න පුළුවන්. හරිද? ඒක අපි එකෙන් බලමු කොහොමද සුළු කෝණේ කවුද මහා කෝණේ සමච්ඡේදකයේ කවුද කියලා හොයාගන්නේ. හරිද? මම ඒ ගානකින්ම කියලා දෙන්නම්. මේකෙදි මතක තියාගන්න ඕනේ කියලා තියරි පාඩයක් නැහැ. ඒ කියන්නේ සූත්‍රයක් වගේ නැහැ. මේක නිකන් ගානකින්ම හදන්න තියෙනවා. ගානක් දීලා ඒ හදන විදිහම ඔළුවට දාගත්තා නම් හරි. හරි අපි බලමු මේ ගාන ලියා ගන්න. 3x ධන 4y ඍණ 2 හා 5x ධන 12y ධන ඍණ 6 5x ධන 12y ඍණ 6 යන රේඛා දෙකේ සුළු කෝණ සමච්ඡේදකයේ සොයන්න. සුළු කෝණ සමච්ඡේදකයේ සොයන්න. එතකොට ඇත්තටම කෝණ සමච්ඡේදයක එක වෙන්නේ මේ වගේ කතාවක්නේ. හරිද? මේක වෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙයාට තියෙන ලම්බ දුරයි මේ ලක්ෂය ඉඳලා මෙයාට තියෙන ලම්බ දුරයි සමානයි නේද? නේද? මේ මෙතන ඉඳලා අදින ලම්බ දුරයි මේ පැත්ත සමානයි නේ. මොකද මේ කෝණ දෙක සමානයි හින්දා. මේ දෙක සමාන හින්දා මේ ලම්බ දුර වල සමාන වෙනවා නේ. d1 d2 සමාන වෙනවා. ඒක ඇත්තටම d1 d2 කියන්නේ කවුද? අපි දන්නවා මේ ලක්ෂයේ ඉඳලා මේ බාහිර ලක්ෂයේ ඉඳලා මොකද්ද? මේ රේඛාවට අනින ලම්බ දුරනේ මේ d1 කියන්නේ. ඒක මම දුන්නා රේඛාව 3x ධන 4y ඍණ 2. අනිත් එක දුන්නා මෙයාව 12x 5x ධන 12y ඍණ 6 සමානයි බිඳුව. ඍණ 6 සමානයි බිඳුව කියලා. එතකොට ඕක තමයි රේඛා දෙක වෙන්නේ. මේ රේඛා දෙක. මෙයි එහෙනම් අපි දන්නවා d1 හොයන්න මේ අර කලින් කියුනේ බාහිර ලක්ෂයෙන් ඉඳලා රේඛාවකට ගන්න ලම්බ දුරක් හොයන්න කියුනේ. අර පිටේ දාලා අවුදු මාපාන දාලා අලුමුල දාලා අන්න ඒකෙන් තමයි හොයන්නේ. එතකොට මෙන්න අපිට පුළුවන් d1 හොයන්න. දැන් මේ බාහිර ලක්ෂයෙන් ගන්නේ x0 y0 නේ. x0 y0 වලින් ඉඳලා කොහොමද ගන්නෙ? එතකොට අපිට පුළුවන් ලක්ෂණයට हमें x y के विकास दुबारा नवा का करना है नॉर्मली y हमारी हमारी प्रश्न है जो ने मोहम्मद को ये तो बड़ा बाबा सुनाई x0 में सुनाई x0 हतराई y0 है ना ये देखिए यदि वन सुने वाले है हतर वाले है हां d2 है ना d2 है मेरा चिन्ह मेरे गार्ड में लागू है ठीक है नहीं 5x not 12y not ऋण वर्गमूल 5y वर्गයයි 12y वर्ग. එතකොට ඔන්ලයින් ඉතින් ලස්සනට අපිට ලියන්න පුළුවන් මේක සමානයි කියලා. පැහැදිලිද? ඊට පස්සේ අපිට පුළුවන් මේ වර්ගමූලය සහ මේ ටික අයින් කරගන්න මාපාංකය සහ ඔක්කොම අයින් කරන්න වර්ග කරලා වර්ග කරොත් ධන වෙනවනේ. සහ ආය වර්ග මූලය ගමු. වර්ග කරලා වර්ග මූලය ගමු. මට එනවා මේ 9යි ඉතින් 16යි 25යි කියන පහයි. පහයි. අපි වර්ග කරලා වර්ග මූලය ගන්න මොනවද කියන්නේ? ධන හොරින එක තියෙනවනේ. හරි මෙතන එනවා 25යි මෙතන එනවා 144යි. 25යි 144යි 169යි 169 වර්ග මූලය 13. හරි කොහොම හරිද එහෙනම් අපිට පුළුවන් කෝණ සමච්ඡේද දෙක හොයන්න එකක් ධන අවස්ථාවේදී සලකනවා අනිත් එක ඍණ අවස්ථාවට සලකනවා මම මේ රූපේ මකන්නම් ඔයාලා ඉඳගත්තේ නැත්තම් ඉඳගෙන මේක ලියා ගන්න
හරි මම ධනාවස්ථාව කරගන්නවා. ධනාවස්ථාවේ මට එන්නේ 3x නෝට් ධන 4y නෝට් ඊට දෙක බෙදීම 5 සමානයි 5x නෝට් 12y නෝට් ඊට 6 බෙදීම 13 කියන්නේ ඊට මට වැඩි කරගන්න පුළුවන් නේ මේ 5 මේ පැත්තට මේක වෙනවා 13 ගාන 3 13 ගාන 4 2 25යි 60යි ඉතින් 30යි හරි ඊට පස්සේ සුළු කරන්න ඕනේ මෙතනින් එනවා 14x නෝට් මේකේ මගන්න 14x නෝට් මේ පැත්තට ආවම වෙන 8යි වලිනවා මෙතනින් ආවම ගන්න 4 කියන මට එනවා 7x නෝට් වෙන 4යි වලිනවා ගන්න अब मैं एक साइड में गया हूं मैं ये सरल रेखाවක් ඉඳලා හරි මේ රේඛාවක් නේ x0 y0 විදිහට සාධාරණ විදිහට x0 y0 කියන්නේ ලක්ෂ්‍ය ඉඳන් දුරකත් එක විතරනේ ඒ ලක්ෂ්‍ය හැමතැනම යනවානේ අර රේඛාව දිගේ ලක්ෂ්‍ය හැමතැනම යන හින්දා අපි සාධාරණව සරල රේඛාවක් නිරූපණය කරනවා මේ ලක්ෂ්‍ය හැමතැනම නියෝ ඒ හැමතැනම d1 d2 සමානයිනේ අර දෙක අතර d1 d2 හැමතැනම සමානයි. අපි අර සාධාරණ x0 විතරනේ ගත්තේ ලක්ෂයක් කියලා. ඒ ලක්ෂය හැමතැනම යන හින්දා x0 y0 වෙනකොට අපිට පුළුවන් xi කියලා සාධාරණව දාගන්න. එහෙනම් අපිට එනවා සරල රේඛාව සාධාරණ විදිහට 7x වෙන 4y ධන දෙක කියලා මොන අවස්ථාවකටද ධන අවස්ථාවකට. මේ කාටද තමයි ඉන්නක ලියාගන්න. පුළුවන් වෙන අවස්ථාවකට නේ 3x නෝට් 4y නෝට් වෙන දෙක 5යි වෙන 5x නෝට් 12y නෝට් වෙන 6 වෙන 10 හරියම ඉන්නවනේ 39x නෝට් 52යි 26යි දැන් එන්නේ 25යි වෙන 60යි ධන 30යි මෙහෙට එනවා 64යි 112යි 56යි කියන්නේ හරි අග්ගල සුළු කරන්න ඕනේ මෙයා මොකද කරලා මේ දැන් මට පේනවා මේක බෙදෙනවා කීයද 4කට 56යි සහ 8යි 8වරකට 64යි 8ෙන් බෙදෙනවා 8ෙන් බෙදුවොත් මේ 8යි නෝට් 112 8ෙන් බෙදුවොත් කියන්නේ 1යි 8යි 3යි 32 4යි 14යි වයින්නවා වින 4 මේ ඇවිල්ලා අනිත් එක නේද මෙයාව අපි xy වලින් කියමු මේ තමයි අනිත් එක කවුද වින අවස්ථාවට එන උත්තරය එහෙනම් අපි ගාව තියෙනවා කෝණ සමච්ඡේදක දෙකම හොයලා තියෙනවා වින අවස්ථාවට එන්නේ එක කෝණ සමච්ඡේදය කියන්නේ දැන් මම කිව්වා මේක රේඛාවේ මෙහෙම කෝණ සමච්ඡේදයක උගුරු මෙහෙම කෝණ සමච්ඡේදයක තියෙනවානේ මේක එක මේක දෙක මේක තමයි රේඛාව හරිද මේ කෝණ සමච්ඡේදයක කෝණ සමච්ඡේද දෙකක් තියෙනවානේ ඒ දෙකම හොයලා ඉවරයි දැන් අපි බලන්න ඕනේ මේ දෙකෙන් කවුද සුළු කෝණයක් කෙනා කවුද මහා කෝණ කෙනා හරි ඊට පස්සේ ලියන්න මේක ඊට පස්සේ සුළු කෝණ සමච්ඡේදයේ තේරීම කියලා සුළු කෝණ සමච්ඡේදයේ තේරීම හරි අපි ගන්නවා මම මේක මතනවා අපි ගන්නවා නේ අපේ රේඛාවක් 3x ධන 4y වින දෙකනේ අනිත් එක්ක නාවේ 5x 12y වින කොහොමද 5x ධන 12y වින අපිට ආවා ඊට පස්සේ කෝණ සමච්ඡේද දෙක
ඔය විදිහට ආවනේ. අපි දන්නේ නැහැ දැන් මේ කිනානේ සුළු කෝණේ. මෙයානේ මහා කෝණේ. අපි දන්නේ නැහැ. ඒකෝට අපි කරන්නේ මේක එකකුයි කැමති එකකුයි. කැමති එකකුයි මේ රේඛාවකුයි සලකලා. හරිද? මේ රේඛාවකුයි සලකලා මේ රේඛා දෙක අතර මොනවද හොයන්නේ අපි? කෝණය හොයනවා. මේ රේඛා දෙක අතර කෝණය හරිද? දැන් මේ රේඛා දෙක අතර කෝණය මේ රේඛාව අතර කෝණය මේ දෙකම සමානයිනේ. මේ දෙකයි මේකයි සමානයිනේ. මොකද කෝණ දෙක සමානයිනේ. සමච්ඡේදනය යන දෙකට. මේ මුළු එක මහා කෝණයක් වෙන්න 90කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මෙන්න මේ මුළු කෝණය 90කට වඩා වැඩි වෙන්න මේ මහා කෝණයක් වෙන්න. එහෙනම් මේ චූටි කෝණය මේක 90කට වඩා වැඩි වෙන්න මේක අනිවාර්යයෙන් 45කට වඩා වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද? මේක 45කට වඩා වැඩි වෙන්න බෑ. මේ මුළු එක 90කට වඩා වැඩි. එතකොට මහා කෝණයක් වෙන්නේ. එහෙනම් මේ චූටි කැල්ල 45කට වඩා වැඩි වෙන්න ඕනේ මහා කෝණයට. සුළු වෙන්නේ 45කට වඩා අඩු වෙන්න. සුළු කෝණයක 45කට වඩා අඩු වෙන්නයි ඕනේ. අඩු වෙන්නයි ඕනේ. එතකොට අඩු වෙන්න අපි කරන්නේ මේ රේඛාව මේ හොයපු රේඛාවුයි මේ කැමති හොයපු රේඛාවුයි මේක හරි හොයපු රේඛාවුයි මේක හරි අරගෙන මේ දෙක අතර කෝණය අංශක 45ට අඩුද වැඩිද කියලා බලන්න. අංශක 45ට මේ දෙක අතර කෝණය අංශක 45ට වඩා අඩුයි නම් අපි තෝරන් තියෙන්නේ හරි එක්කෙනා කවුද? සුළු කෝණය. හරිද? දැන් මේ දෙන්න අතර කෝණය මෙයයි අතර කෝණය මේ අතර කෝණය 45ට වඩා වැඩි වුණොත් එතකොට මේක 45ට වැඩි කියන්නේ දෙකකින් ගන්නවා 90කට වැඩි. එහෙනම් මේ අතර කෝණය වෙන්නේ මේ වගේ එකක් නේ. ඒක අපි දන්නේ නැත්නම් මෙයාගේ මේ අතර කෝණය හොයලා බලලා 45ට වඩා වැඩි නම් මහා කෝණ සමච්ඡේදකයි තෝරන් තියෙන්නේ සහ 45ට අඩුයි නම් අපි තෝරන් තියෙන්නේ සුළු කෝණ සමච්ඡේදකයි. හරි? ඕක තමයි තියරි. හරිද? එහෙනම් මම කරන්නේ මෙන්න මෙයා වගේ යම දෙකක්. හරි? 3x කියන දෙකම වෙන දෙකයි සහ අපි කැමති කෙනෙක් ගමු. අතට ගත්ත. කවුද අපි ගත්ත දෙන්න? 7x. හොයාගත්ත දෙන්න කවුද? 7x වෙන 4යි වලේ ධන දෙකනේ. සහ අනිත් එක ආවේ අපිට 8x ධන 10 කරගන්න. වෙනවා. එහෙනම් මම මේ දෙක ගන්නවා. අරගෙන මේ දෙක අතර කෝණය වෙනවා. මේ දෙක අතර කියන්නේ මෙයාවයි මේ කැමති අපි දන්නේ නැහැ කෝණ සමච්ඡේදයේ තුන රේඛාවක අතර කෝණය තමයි. මෙයා ගන්න කොහොමද? θ සමානයි tan inverse මම කියලා දෙනවා part 3 වල. හරි 2 වල හරි. කොහොමද සරල රේඛාවක අනුක්‍රමණය හොයාගෙන එතනින් කොහොමද අපි මේ දෙක අතර කෝණය හොයන්නේ කියලා දීලා තියෙනවා. හරිද? එතකොට මේ ටික බලාගෙන මම ඒවා ලියා ගන්න ඕනේ. මෙයා ෂෝට් නෝට් එකක් වගේ ගහ ගන්න. මේකේ තියෙනවා තියෙන ටික. අපි දෙන්නේ කොහොමද? m1 m2 එක දන m1 m2 නේ. කොහොමනේ? එහෙනම් මෙතනින් අපි දන්නවා මෙයාගේ අනුක්‍රමණය m1 නම් ඒකේ ඉන්නේ වෙන තුන බෙදීම හතරයි. මේකේ ඉන්නේ හතරේ බෙදීම හතර. එහෙනම් මට පුළුවන් මේක දාන්න tan inverse m1 m2 එක දන මේ විදිහේ ගුණෙ m1 වෙන m2 එක දන m1 m2 මගනවා මේක ලියාගත්ත ලියාගන්න ඊට සමානයි tan inverse මේක සුළු කරමු. දැන් 4 වෙනි කොහොමද තියෙන්නේ? 4y තියෙනවනේ මෙතන කෙලින්ම 7x වෙන 4y තියෙනවා සහ ගාණෙත් තියෙනවා 3x ධන 4y වගේ. ඒක කෙලින්ම අපිට මේක ලියනවා කියන 10 විදීම 4. මේ 10 විදීම 4 මෙතනින් එනවනේ කීයද? අපි මෙහෙම ලියමු. මෙතනින් එනවා කීයක් තියාගමු.
සහ මෙතනින් එනවා විනාඩි 100ක්. මෙතනින් එනවා ධන 16ක් නේ. එතකොට එන්නේ වෙන පහ බෙදීම 4. බෙදීම 16. ඉතින් වැඩිම 16 මෙතන එනවා ධන 16 එතකොට 20. ඒකයි. එතකොට වෙන 5යි. සහ මෙතනින් එනවා විනාඩි 10 බෙදීම 4. එතකොට මට කියනවා මෙතනින් එනවා 1යි. මෙතන එනවා 2යි සහ මෙතෙන්ට ගෙතනවා 1යි මෙතෙන්ට ගෙතනවා 2යි 4. ඒතකොට තීර ගෙතනවා tan ඉන්වර්ස් මේ විනාඩි ගන්න දැනනවා 8යි විදිහට tan ඉන්වර්ස් 8යි. අපි දන්නවා කොහොමද මේක 45ට වඩා වැඩිද කියලා හොයාගන්නේ. මේක සුළු කරගන්න ලියන්න සහ මේක උත්තරේ ගන්න. දැන් මෙයා මේ θ කියන්නේ 45ට වඩා වැඩිද කියලා හොයාගන්න මෙහෙම. හරිද? අපි දන්නවා මේ 8 කියන්නේ මේක විතරව tan θ කියන්නේ 8යි නේද? අපි දන්නවා මේ 8 කියන එක ලොකුයි කාටද? 1ට වඩා නේ. මේක 1ට වඩා ලොකුයි නේද? හරි දෙපැත්තටම tan θ දැම්මොත් අපි හරි මෙහෙම ගමු. tan ඉන්වර්ස් එක දැම්මොත් tan ඉන්වර්ස් 8 tan ඉන්වර්ස් 1 මෙයා තමයි අපිට ආවේ tan ඉන්වර්ස් 8 කියන්නේ ඊට කියලා tan ඉන්වර්ස් 1 කියන්නේ 5 බෙදීම 4යි. ඇයි? tan 45 කියන එකයි. તો tan ඉන්වර්ස් 1 කියන්නේ 45යි. එහෙනම් අපි දන්නවා tan 45 එකයි. මේ වෙලට දාමම tan ඉන්වර්ස් 1. මේක වෙලට දාම tan ඉන්වර්ස් 1 කියන්නේ 5 බෙදීම 4යි. tan ඉන්වර්ස් 1 කියන්නේ 5 බෙදීම 4යි සහ tan ඉන්වර්ස් 8 කියන්නේ 2. එහෙනම් අපිට උත්තරය ඇවිල්ලා දෙන්නේ උත්තරය ඇවිල්ලා දෙන්නේ කවුද? උත්තරය ලස්සනට ඇවිල්ලා දෙන්නේ ඊට විතරයි 5 බෙදීම 4යි. එහෙනම් අපි තෝරගත්තේ කවුද? අපි තෝරගත්තේ 7x එක්කෙනාවනේ. 7x එක්කෙනාවනේ. එහෙනම් අපි තෝරගත්තේ අපිට ආපු එක්කෙනාගේ 7x වෙන 4යි වගේ. ධන දෙක වනේ තෝරගත්තේ අර ධන මූලිකව දාලා හදපු එකනේ 8x එක කියලා එකක් තිබ්බනේ 8x ධන 14යි වයි වෙන 4නේ. එහෙනම් අපි වෙනවා මේ රේඛාවයි අර එක රේඛාව මේ රේඛාවයි ගානේ දුන්න රේඛාවයි දෙක අතර කෝණය 45ට වඩා වැඩි. එහෙනම් මේ තියෙන්නේ මෙයා තමයි කවුද වැඩි නම් මේ අපි තෝරගත්ත එක මහා කෝණ සමච්ඡේදය තමයි මේ තියෙන්නේ. ඒ කොහොමද කියන්නේ මෙයාවයි අර එකයි අතර කෝණය නෙමෙයි ඌ 45ට වඩා වැඩි. ඒ කියන්නේ මෙන්න මේක තමයි වෙන්නේ මහා කෝණයි මේ අතර කෝණය 45ට වඩා වැඩි. එහෙනම් මෙයා තමයි අපි කවුද මේ තියෙන්නේ. එහෙනම් මේක ලියලා කියන්නේ සුළු ගෙම නිසා සුළු කෝණ සමච්ඡේදය කියන්නේ 8x ධන 14යි වෙන්න 4 මේ කියලා ලියන්න. හරි 8x 14යි වයි ඍණ 7 තමයි සුළු කෝණ සමච්ඡේදය වෙන්නේ. හරි මේක කරලා බලන්න මම උත්තරේ දෙන්නම්. දෙවෙනි ගන්න 12x වෙන 5y ධන 5 හා 3x එක 4y ධන 4 රේඛා දෙකේ සුළු කෝණ සමච්ඡේදය රේඛා දෙකේ සුළු කෝණ සමච්ඡේදයේ සර 12x වෙන 5y ධන 5
3x ඍණ 4y ධන 4. 3x ඍණ 4y ධන 4 සමානයි බිඳුව රේඛා දෙකේ සුළු කෝණ සමච්ඡේදයේ සර. එන්නේ ඉතරෙන්නේ 9x ඍණ 7y ධන 7 කියලා තමයි සුළු කෝණ සමච්ඡේදය. එතකොට ඔන්නම ලියාගෙන ගාන හදලා බලන්න. මේ අර මම කලින් කියලා දුන්න පැන්න එක තමයි හදන්නේ. හරි. මෙතනින් මේ වීඩියෝ එකේ ඉවර වෙනවා. part 4 ඉවරනවා. අපි ඊළඟ එකේ අන්තිම වීඩියෝ එක සරල රේඛාවට කරන අන්තිම වීඩියෝ එක ඒකෙදි අපි කතා කරනවා මේ කෝණ සමච්ඡේදයෙන් තමයි තව කැලලක් තියෙනවා. කොහොමද අපි ත්‍රිකෝණයක් ගත්තාම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය හොයන්නේ කියන එක. ඒක දැන් අභ්‍යන්තර කෝණ සමච්ඡේද කියන්නේ අපිට ඕනේ අර අන්තරය කියනවා හොයන්න. අන්තර කියන්නේ මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණේ මේ කෝණ සමච්ඡේදකය මේ කෝණ සමච්ඡේදකය එකතු වෙලානේ අපි අයිකෝන් එකෙන් හැදෙන්නේ. හරි. ඊළඟ වීඩියෝ එකේදී අපි කොහොමද ඒ I එක ගන්න කියලා කතා කරනවා. ඒ කතා කරන්නේ මෙන්න මේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදක හොයන හැටි කියලා දෙන්නයි. හරි. ඒතකොට අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. සහ ඊට පස්සේ මම ඒකදී විභාග ගණන් ටික කතා කරනවා. කොහොමද විභාගෙට මේ සරල රේඛාව පිළිල තියෙන්නේ. සහ ගොඩක් වෙලාවට මේ සරල රේඛාව තනියම එන්නේ නැහැ. ගොඩක් වෙලාවට වෘත්තයත් එක්ක තමයි එන්නේ. ඒකට කතා කරමු. කොහොමද මේ මුළු විභාග ගණන් ටික එන්නේ. මම ඊළඟ අපි කතා කරන වෘත්තයේ සරල රේඛා වෘත්තය. ඒකෙදි ඔක්කොම එකතු කරලා අපි අන්තිමට අපි කතා කරමු විභාග ගණන් ටික. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. සුබ දවසක් ඔයාලට.